අපි අද කතා කරමු වර්ගජ ශ්‍රිතයක ප්‍රස්තාරය ගැන. හරි? රයිට්. මේක 12 වසරට තියෙන්නේ. ඕන කෙනෙකුට මේ පාඩම අධ්‍යයනය කරන්න පුළුවන්. මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලාත් අපි බලමු. හරි? එතකොට මීට කලින් කළා වර්ගජ ප්‍රකාශන. ඒක VGL ලෙස කළා අපි. උපරිමයක් අවමයක් තියෙනවා කියලා පෙන්නුවා. ශීර්ෂයේ ඒක තියෙන x වලගේ හෙව්වා. හරි? ඒ ටික කළා VGL ලෙස. දැන් මේ වර්ගජ ප්‍රකාශන කියන එක කරන්න යනවා ප්‍රස්තාරිකව. ඒ කියන්නේ ප්‍රස්තාරයක් ඇඳලා කොහොමද මේකේ ලක්ෂණ ගන්න පුළුවන් කියලා. ඇත්තටම ප්‍රස්තාරයක් ඇඳහම තමයි ගොඩක් දේවල් වලට අපිට ඒක පැහැදිලිව කතා කරන්න පුළුවන්. දැන් මේ කාලේ යනවා කොවිඩ් පිළිබඳ අර එක ප්‍රස්තාර ඇඳලා ඒ ප්‍රස්තාරයේ තිබ්බහම තමයි පැහැදිලි වෙන්නේ අපිට. right? ඉතින් මේ වර්ගජ ශ්‍රිතයක ප්‍රස්තාරය ඔයගොල්ලෝ මේ වෙනකොටත් කරලා තියෙන්නේ. මේ වෙනකොටත් කරලා තියෙන්නේ සාමාන්‍ය කෙලදී. අර එක්ස්ට්‍රා එක අගයන් දාලා අරගෙන ප්‍රස්තාරයන්දී නේද? ඉතින් ඇත්තටම ප්‍රස්තාරයක් අඳින මූලිකම ක්‍රමය ඒක. විචල්්‍ය දෙකක් තියෙනවා xy කියලා. ඒ විචල්්‍ය දෙක පාවිච්චි කරලා එක්ස්ට්‍රා එක අගයන් දාලා එක්ස්ට්‍රා කියනවා ස්වායත්ත විචල්්‍ය කියලා. ඒ එක්ස්ට්‍රා එක අගයන් දාලා ඊට අනුරූප y වල අගයන් අරගෙන තමයි මේක කරන්නේ. හැබැයි සාමාන්‍ය පෙළදී අපිට දෙනවා x දෙනවා ඊට අදාළ y කණ්ඩාංක 5ක් විතර 6ක් විතර දෙනවා එකක් විතරයි හොයන්න දෙන්නේ. නේද? ඒක දීලා අපිට ප්‍රස්තාරය අඳින්න දෙනවා. උසස් පෙළ ඒ ටික එහෙම්මම කරනවා. හැබැයි ඕගොල්ලන්ට ප්‍රස්තාරය අර අගේ වගුව දෙන්නේ නැහැ. අපිම හොයාගෙන අඳින්න ඕනේ. හරි? right. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. එහෙනම් ලියගන්න. වර්ගජ ශ්‍රිතයක ප්‍රස්තාරය. හරි? මාතෘකාව. ලියගන්න. වර්ගජ ශ්‍රිතයක් වර්ගජ ප්‍රකාශනයක් කියන එක මෙහිම අර්ථ දක්වනවා. then ax වර්ගය ධන bx ධන c අපි අර්ථ දක්වුවා වර්ගජ ප්‍රකාශනයක් කියන එක නේද? ලියගන්න ax වර්ගය ධන bx ධන c ආකාරයේ ප්‍රකාශනයක් නැත්නම් ආකාරයේ ශ්‍රිතයක් වර්ගජ ප්‍රකාශනය නැත්නම් වර්ගජ ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වනු ලබන අතර වර්ගජ ප්‍රකාශනයක් වර්ගජ ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වනු ලබන අතර මෙහි A B C අවයවයක් A අසමානයි බිඳුව වේ. A අසමානයි බිඳුව වේ. තවද මෙහි x තාත්වික වේ. තවද මෙහි x තාත්වික වේ. හරි. එහෙනම් වර්ගජ ප්‍රකාශනයක් වෙන්න මේ ආකාරයේ තියෙන්න ඕනේ. මේකේ ABC තාත්වික වෙන්න ඕනේ. ABC තාත්වික වෙන්න ඕනේ. ඒ කියන්නේ A බිඳුව වෙන්න බෑ. A බිඳුව උනොත් ඔක වර්ගජ ප්‍රකාශනයක් නැත්නම් වර්ගජ ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඒ වගේම අනිවාර්යයෙන්ම x තාත්විකයි. ඔන්න ඔතන තමයි පටල ගන්නෙ අපේ කට්ටිය. වර්ගජ සමීකරණයි වර්ගජ ප්‍රකාශනයි. වර්ගජ සමීකරණයක x තාත්වික වෙන්නත් පුළුවන් අතාත්වික වෙන්නත් පුළුවන්. නමුත් වර්ගජ ප්‍රකාශනයක වර්ගජ සමීකරණයක x තාත්වික වෙන්නත් පුළුවන් අතාත්වික වෙන්නත් පුළුවන් සමීකරණයක ප්‍රකාශනයක අනිවාර්යයෙන්ම x තාත්විකයි. මොකද ශ්‍රිතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම වසම තාත්වික විය
යුතුයමයි. හරි? right. right. හරි. එහෙනම් මේක x තාත්වික වෙන්න ඕනේ. හරි? ඔය අර්ථ දැක්වීම මාර වැදගත්. හරිද? මේ අර්ථ දැක්වීම මාර විදිහට වැදගත්. අර්ථ දැක්වීමෙන්ම ඕනනම් ගණන් දෙන්න පුළුවන්. අපි පස්සේ බලමු මොකද කරන්නේ කියලා. හරි. ඒවයි ගණන් ටිකක් දෙන්නම්. මෙතුවක් කල් අහලත් නැහැ. හරි? තියරි වල වැදගත්කම එතකොට ඕගොල්ලන්ට තේරෙයි. තියරි නැතුව ගණන් 1000ක් හැදුවා. ආයෙ 1001 හදන්න බෑ. තියරි නැති වුණොත්. හරි. එහෙනම් අපි පළවෙනි එක ගමු. ලියාගන්න උදාහරණයක්. ඊට කලින් මෙන්න මේක ලියාගන්න. fx නැත්නම් y bx ධන c. දැන් fx නැත්නම් y සමානයි ax වර්ගය ධන bx ධන c. ප්‍රකාශනයේ මෙන්න මේ ඩෙල්ටා කියන එක අපි අර්ථ දැක්වුවා. b වර්ගය ඍණ 4ac කියලා. මේක අර්ථ දැක්වුවා b වර්ගය ඍණ 4ac කියලා. මෙයා වැදගත්. මෙයා y සමානයි කොහොමද බිඳුව. හරි? මෙන්න මේ a කියන එකයි මෙයා මතයි තමයි ඔය ප්‍රස්තාරේ රඳා පවතින්නේ. ගොඩක් වෙලාවට. හරි? එහෙනම් ලියාගන්න මෙහෙම ලියලා මේක ලියාගන්න. ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4ac කියලා. හරි. ලියාගන්න. පළවෙනි ප්‍රස්තාරය y සමානයි x වර්ගය ඍණ 3x ඍණ 2x ඍණ 3 y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 3 ශ්‍රිතයේ දල ප්‍රස්තාරය අඳින්න. හරි. ඕගලන්ට මීට කලින් මම කිව්වා වර්ගජ සමීකරණ වර්ගජ ශ්‍රිත මොනවාවත් කරන්නේ වර්ග පූර්ණයෙන් කියලා. අනිවාර්යයෙන්ම වර්ග පූර්ණයෙන් තමයි මේ සියලුම දේවල් අපි කරන්නේ. right? වර්ග පූර්ණයෙන් තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. හරි. එහෙනම් මේක වර්ග පූර්ණය කරලා බලමු. වර්ග පූර්ණය කරනකොට වර්ගපදයේ සංගුණකයේ ධනයක වෙන්න ඕනේ. x මැද පදෙන් භාගයයි. අඩු කරනවා x වර්ගය ඍණ 2x ඍණ 1 වර්ගයේ ධන 1යි. ඒ ඍණ 1 වර්ගයේ ධන 1යි ඒක අඩු කරනවා. ඍණ 3යි. x ඍණ 1 වර්ගය ඍණ 4. ලියගන්න. හරි දැන් බලන්න. මෙන්න මේකේ අපි දන්නවා වර්ගජ ප්‍රකාශනයකට උපරිමයක් හෝ අවමයක් තියෙනවා කියලා ඒක සාමාන්‍ය පෙළ ඉඳලා දන්නවා. පිළිවෙලටනේ යන්නේ පාඩම් ටික. සාමාන්‍ය පෙළදී අපි මේක දන්නවා. උපරිමයක් හෝ අවමයක් කියලා. හරි? මේක පෙන්වන්න පුළුවන්. මේ පළවෙනි ගානට හින්දා මේක පෙන්වන්න. අපි වීජය ලෙස මේක කළා. මේ x වෙනස් වෙන්නනේ y වෙනස් වෙන්නේ. මෙන්න මේකෙන් අපි පටන් ගන්නවා මේ x ඍණ 1 වර්ගය. මේක විශාලයි හෝ සමානයි බිඳුවයි. x කියන්නේ තාත්විකයිනේ ආරම්භයේ අර්ථ දැක්වුවා.
තාත්වික සංඛ්‍යාවකින් තාත්වික සංඛ්‍යාව ගියාම තාත්වික සංඛ්‍යාව ඒකේ වර්ගය ධන බිඳුවට වඩා වැඩි කියන්නේ ධන නැත්නම් බිඳුවයි. බිඳුව වෙනවා x සමාන 1 දී. හරි? කියන්නේ මේක සියලු x සඳහා. සියලු x අවයවයක් r සඳහා. හරි? මේ පළවෙනි ගානට නිසා අර මේ පෙන්නන්නේ ශූන්‍ය වන්නේ x සමාන 1 දී. ශූන්‍ය වන්නේ x සමාන 1 දී. හරි? මේක සියලු තාත්වික x ට මේක වෙනවා. right? හරි. මේ බලා ගන්න. හරි? එහෙනම් මේකේ වර්ගය තාත්වික සංඛ්‍යාවක වර්ගය එක්ක ධන කියන්නේ බිඳුවට වඩා වැඩි නැත්නම් බිඳුවයි. බිඳුව වෙන්නේ 1 දී x සමාන 1 දී. අපි හදන්න යනවා මෙන්න මෙයා y හදන්න යන්නේ. දෙපැත්තෙන්ම 4ක් අඩු කරනවා. ලියාගන්න මේක. දෙපැත්තෙන්ම 4ක් අඩු කරනවා. මේ පැත්තෙනුත් 4ක් අඩු කරනවා මේ පැත්තෙනුත් 4ක් අඩු කරනවා. අඩු කළාම y කියලා එනවා මේ. y විශාලයි හෝ සමානයි ඍණ 4යි. හරි? එහෙනම් මේකේ ගම්මේ වෙනවා. මේක වෙන්නේ සියලු තාත්වික x ට. මේකත් වෙන්නේ සියලු තාත්වික x ට. මේකත් වෙන්නේ සියලු තාත්වික x ට. x ට මොනාගේ ගත්තත් y එක්ක ඍණ 4ට වඩා වැඩි නැත්නම් ඍණ 4ට සමාන වෙනවා. එක්ක ඍණ 4යි. එක්ක ඍණ 4යි. නැත්නම් y වලගේ ඍණ 4ට වඩා වැඩි. y වලගේ ඍණ 4ට වඩා වැඩි. එහෙනම් y ට ගන්න පුළුවන් අවමයක්. ඇයි? එක්ක ඍණ 4යි නැත්නම් ඍණ 4ට වඩා වැඩි. එහෙනම් තියෙන්නේ y ට අවමයක්. හරි? ලියන්න. y ට අවමයක් පවතින අතර y අවම සමානයි ඍණ 4යි. y අවම සමානයි ඍණ 4යි. එහෙනම් අවමයේ ඍණ 4යි. මේ අවමයේ තියෙන x වලගේ මේ අවමයේ තියෙන x වලගේ ඉන්නේ මෙහෙමයි. x ට මේ බලන්න එක આવොත් x ට එක આવොත් එකෙන් එකක් ගියහම බිඳුවයි බිඳුවේ වර්ගය බිඳුවයි බිඳුවෙන් 4ක් ගියහම ඍණ 4යි. y ට ඍණ 4 එන්නේ අපි x ට එක ආවම ඒක මෙතන තියෙනවා නේද x සමානයි 1 දිනේ මෙයා සමාන වෙන්නේ. එහෙනම් ලියන්න. මේ පවතින x අගය එක වේ. මේ පවතින x අගය එක වේ. මේ පවතින x අගය එක වේ. හරි. එහෙනම් x කණ්ඩාංක එක වෙනකොට y කණ්ඩාංක ඍණ 4යි. මේක අපි පොඩි කාලෙක මේ ඒ කියන්නේ පොඩි කාලේ ඉගෙන ගත්තා. වර්ගජ ශ්‍රිතයක එක්ක උපරිමයක් නැත්නම් අවමයක් තියෙන්නේ කියලා. එහෙනම් මෙන්න මෙතන නම් තියෙන්නේ අවමයක්. එතන අවමයේ x කණ්ඩාංක 1යි y කණ්ඩාංක ඍණ 4යි. එහෙනම් මේකට කියනවා අපි ශීර්ෂයේ කණ්ඩාංකය කියලා. එහෙනම් ලියා ගන්න. ශීර්ෂයේ කණ්ඩාංකය. ශීර්ෂයේ කණ්ඩාංකය. දැන් ශීර්ෂයේ කණ්ඩාංකය 1 ඍණ 4 කියනවා. ලියා ගන්න. ශීර්ෂයේ කණ්ඩාංකය 1 ඍණ 4. හරි. මේ පළවෙනි ගාන හින්දා මේක කළේ අපි මේ ටික කරන්න යන්නේ නැහැ මොකද මේ ටික කලින් කළා. එහෙම කරන එක ඉතින් හොඳයි. එහෙම කරන එක හොඳයි අවශ්‍යම නැහැ. හරි? එහෙනම් ශීර්ෂයේ කණ්ඩාංකය එනවා 1 ඍණ 4. ලියන්න. දැන් මෙන්න මේක තමයි වැදගත්ම තැන. අපි යනවා මේකේ ප්‍රස්ථාරය අඳින්න. හරි? එඳගන්නකො xy අක්ෂ පද්ධතිය. x y මාක් කරගන්න. හරි? මාක් කරගන්න xy කියලා. දැන් බලන්න. ඉස්සෙල්ලාම මාක් කරන්නේ මෙයා 1 ඍණ 4. x 1 දී x 1 දී
y එන්නේ ඍණ 4යි. x වලගේ එකේදී y එන්නේ ඍණ 4යි. මාක් කරන්න. හරි. දැන් බලන්න. මෙන්න මෙතෙන්දී මේක ශීර්ෂයනේ. එක්ක අවමයක් තියෙන්නත් පුළුවන් නැත්නම් උපරිමයක් තියෙන්නත් පුළුවන්. අවමයක් තියෙන්නත් පුළුවන් උපරිමයක් තියෙන්නත් පුළුවන්. දැනට අපි හොයාගත්තනේ මේකට තියෙන අවමයක් කියලා. ඒක නිසා මෙයා එන්නේ. අපි හිතමුකෝ ඒකක් දන්නේ නැහැ කියලා. ඒකක් දන්නේ නැහැ කියලා හිතමුකෝ. අවමයක් උපරිමයක් දෙන්නේ කියලා දන්නේ නැහැ කියලා හිතමුකෝ. අපි ආදේශ කරනවා මෙන්න මේක. x බිඳුවේදී y වලගේ හොයනවා. x බිඳුවේදී y වලගේ. එහෙනම් මේ ප්‍රස්ථාරේ ගාවින්න හෙව්වත් කමක් නැහැ. නැත්නම් මේ යටින් හෙව්වත් කමක් නැහැ. x බිඳුව. x සමානයි බිඳුව විතර. right x ට බිඳුව දැම්මහම මේකේ දාලා පුළුවන් මේකේ දාලා පුළුවන්. x සමානයි බිඳුව විතර. x ට බිඳුව දැම්මොත් y ට එන්නේ ඍණ 3. එහෙනම් මේක යනවා බිඳුවේ ඍණ 3. හරි. අපි හිතමුකෝ අවමයක්ද උපරිමයක්ද කියලා දන්නේ නැහැ කියලා. ඒත් හොයන්න පුළුවන්. එහෙනම් බිඳුවේ ඍණ 3. හරි. බිඳුවේ ඍණ 3. මාක් කරන්න. හරි. දැන් බලන්න මෙන්න මේක. මෙන්න මෙතන. හරි. x බිඳුවේදී y වලගේ ඍණ 3යි. බිඳුවේදී ඍණ 3. අපි මාක් කරනවා. මෙන්න මේ වගේ තැන. x බිඳුවේදී y ඍණ 3 කියන්නේ මෙන්න මේ වගේ තැන. හරි. එහෙනම් ශීර්ෂයේ කණ්ඩායමකේ හිව්ව එකේ ඍණ 4 ඒක මාක් කළා. අවමයක් වෙන්නත් පුළුවන් උපරිමයක් වෙන්නත් පුළුවන් දන්නේ නැහැ. ඒක හොයාගන්න පුළුවන් මෙහෙම. අර වර්ග පූර්ණය කරලා හදාගත්තොත් පෙන්වන්න පුළුවන්. එතකොට මේක අඳින්න පුළුවන්. හොඳම විදිහ මේක. හරි. එහෙනම් බිඳුවේදී ඍණ 3යි. බලන්න. මැක්ස් කියන්නේ තර්කනේ. මැක්ස් කියන්නේ තර්ක. බලන්න. අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තා. එක්ක උපරිමයක් නැත්නම් අවමයක් කියලා ශීර්ෂය. බලන්න මෙහෙම ඇඳුම් මේ ලක්ෂය හරහා යන්නේ නැහනේ. මෙහෙම ඇඳුත් මොකද උපරිමයේ මෙතනනේ මේක හරහා යන්නේ. මේක හරහා යන්න නම් අනිවාර්යෙන්ම ප්‍රස්ථාරේ මේක වෙන්න ඕනේ. හරි? ඒක නිසා මේක ඇඳලා දාන්න මෙහෙම. මේ දෙකෙන් එන්නේ මේ උඩ එක. මෙහෙම ඇඳලා දාන්න. හරි. දැන් අහන්න එපා මේ ඇයි මේක මෙච්චර උඩට යන්නේ මේක උඩට යන්නේ මේ මෙහෙන් හැරෙන්න බැරිද කියලා. ඒකට පූර්වාදර්ශය අපි සාමාන්‍ය පෙළේදී ගත්තා. මොකද අපේ ප්‍රස්ථාර මෙහෙම හැරිලා ගියේ නෑනේ. ඒ හැරිලා යන ඒවා තියෙනවා අපි ඒවා පස්සේ අදිනවා. හරි? එතකොට වර්ගජ නෙමෙයි. අනිවාර්යයෙන්ම වර්ගජ එකක් ඉන්නේ මේ විදිහට. ඒක ඕනනම් තර්කානුකූලව ගන්නත් පුළුවන්. මෙන්න මේකෙන් මේ x වලගය ඒ කියන්නේ එකට වඩා වැඩි වෙන්න. එකට වඩා මුණ අගේ දැම්මා. එන්න ප්‍රස්ථාරය වැඩි වෙනවා මේ. දෙක දැම්මොත් දෙකෙන් එකක් ගියාම එකයි ධන. තුන දැම්මොත් පහ දැම්මොත් 6 දැම්මොත් මේක පූර්ණ වර්ගයක් නිසා ධන. 10 දැම්මොත් 10න් එකක් 9යි 81යි 81න් 4ක් යනවා. පැහැදිලි x වැඩි වෙන්න y වැඩි වෙනවා කියලා. ඒ වගේම x එකට වඩා අඩු වෙන්නත් y වැඩි වෙනවා මේ. අපි දාමුකෝ මේකට ඍණ 11. නැත්තම් ඍණ 9 දාමුකෝ. ඍණ 9න් එකක් ගියාම ඍණ 10යි. ඍණ 10 වර්ගයේ ධන වෙනවා. 100යි. ඒ කියන්නේ 96යි. එතකොට අපි මේක ඍණ 11 දැම්මොත් ඍණ 12යි ඍණ 12යි වර්ගයේ ධන වෙනවා. එහෙනම් එකට වඩා අඩු වෙන්න ප්‍රස්ථාරය වැඩි වෙනවා. එකට වඩා වැඩි වෙන්න ප්‍රස්ථාරය වැඩි වෙනවා.
ඔන්නම් තාර්කිකව එහෙම පෙන්වන්නත් පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය පෙළදී දන්නවා මෙහෙම ඉන්නේ කියලා. එහෙනම් දැන් ප්‍රස්ථාරයක් අඳිනකොට ධන ප්‍රස්ථාරයක් අඳිනකොට මේක ඇඳ මේක ලිව්වා. x බිඳුවේදී y හෙව්වා ඔය විදිහට ප්‍රස්ථාරය අඳින්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි? මේ සාමාන්‍ය පෙළදී කටපාඩමින් අඳින්නේ මේ සාමාන්‍ය පෙළදී ඔය ප්‍රස්ථාරය තමයි ඇඳින්නේ අපි. එතකොට විභාගෙදී වගුව දීලා තිබ්බා. දැන් අපිට වගුව නැතුව අඳින්න පුළුවන්. හරි? right. මේකේ තව තැන් දෙකක් තියෙනවා. මෙන්න මේ x අක්ෂය කපනවා මෙතනයි මෙතනයි. මේ දෙක වැදගත්. මෙන්න මේ තැන් දෙකේදී y කණ්ඩාංකයේ බිඳුවයි මේ මෙතනත් y වලගේ බිඳුවයි මෙතනත් y වලගේ බිඳුවයි. එහෙනම් අපි මේකේ හොයනවා y ට බිඳුව දාලා x වලගේ. එහෙනම් අපි ඒක හොයමු. මෙන්න මෙහෙම y සමානයි බිඳුව වන්නේ කියලා ලියන්න. y සමානයි බිඳුව වන්නේ. මේක දැම්මත් එකයි මේක දැම්මත් එකයි. y ට බිඳුව දැම්මොත් එනවා x ඍණ 1 වර්ගය ඍණ 4. මේක හරිම විදිහ නම් සාධක කඩලා හොයන එක. නැත්තම් මේක මෙහෙමත් පුළුවන්. x ඍණ 1 වර්ගය සමානයි 4යි. මේ ඍණ 4 මේ පැත්තට ගියම ධන 4යි. එතකොට මෙයා මෙහෙමයි. මාරු වුණාට කමක් නැහැ. එහෙනම් x ඍණ 1 සමානයි 4 වර්ගමූලයේ ධන හෝ ඍණ. මේවා එන විදිහ කියලා දුන්නා. එහෙනම් x සමානයි ධන 1 ධන හෝ ඍණ 2යි. එහෙනම් x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 1. හරි? මේ පැත්තට. මේ x සමානයි ධන 3. x සමානයි ධන 3. මේකේ ධනාගය ගත්තොත් 1 2 3යි. ඍණාගය ගත්තොත් ඍණ 1යි. එහෙනම් x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 1. හරි. එහෙනම් y බිඳුව වල x වලට අගයන් දෙකක් එනවා. y බිඳුව වල x වලට අගයන් දෙකක් එනවා. එකක් ඍණ 1 අනිත් එක ධන 3. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙතන තියෙන්න ඕනේ ඍණ 1. මෙතන තියෙන්න ඕනේ ධන 3. හරි. මේ පැත්ත හරි. මේ ප්‍රස්ථාරය ගැන කතා කරනවා නම් හරි ඉස්සෙල්ලාම අදින්න කිව්වොත් වර්ග පූර්ණය කරන්න. වර්ග පූර්ණය කළා ගන්නෙ මෙහෙමයි. ශීර්ෂයේ ඛණ්ඩාංකය ගන්නෙ මෙයා බිඳුව වෙන එකේ. නැත්තම් අපි අර පෙන්නුවනේ ඒ විදිහට ගන්නත් පුළුවන්. ශීර්ෂයේ ඛණ්ඩාංකය ගන්නෙ x ඛණ්ඩාංකය ගන්නෙ මෙයා බිඳුවට දාලා. x ඍණ 1 බිඳුවයි කියන්නේ x සමාන 1යි. හරි? x ට x ට 1 එනකොට x ට 1 આવොත් y ට එන්නේ ඍණ 4යි. එහෙනම් ශීර්ෂයේ ඛණ්ඩාංකය මෙයා. එහෙනම් ශීර්ෂය 1 ඍණ 4නේ. අපි x 1ේදී y ඍණ 4 මාක් කරනවා. අවමයක් වෙන්නත් පුළුවන් උපරිමයක් වෙන්නත් පුළුවන්. හරි? ඒක හොයන්නේ x බිඳුවේදී y හෙව්වහම ඍණ 3යි එන්නේ. ඍණ 4ට වඩා වැඩි. එහෙනම් උඩින් යන්නේ ප්‍රස්ථාරය. ඔන්න නැද්ද? හරි මේක මෙහෙම ඇදලා දාන්න පුළුවන් දිගටම. හරි සාමාන්‍ය පෙළදී අපි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැපෙන තැන් දෙක වැදගත්. මේ කැපෙන තැන් දෙකේදී y බිඳුවයි. y බිඳුව මෙතන දාලා නැත්තම් මෙතන දාලා හොයන්න පුළුවන් ඊට දාලා x වල ගියා. එව්වහම මේ විදිහට එනවා. හරි? right. දැන් බලන්න මේ පැත්ත. දැන් බලගන්න. හරි. මෙන්න මෙහෙම අහනවා. මේ ප්‍රස්ථාරයේ වැදගත්කම තමයි. මේකේ අවමයක් තියෙන්නේ කියලා එනවා. අවමගේ කීයද කියලා එනවා. ඔය ටික. අපිට මේකෙන් කියන්න පුළුවන් ශ්‍රිතය ඍණවන අගේ පරාසය. මේ ටික ධන. මේ ටික ඍණ. මේ ටික ධන. හරි? නැත්තම් ධනවන අගේ පරාසය වෙන්නත් පුළුවන්. නැත්තම් අපි අසමානතා පාඩමේදී කළා. වර්ගජ ප්‍රකාශනයක ලකුණ කියන එක. හරි? නැත්තම් වර්ගජ ප්‍රකාශන පාඩමේදීත් කරා වීජීය ලෙස. හරි? වර්ගජ මූලික අසමානතාවල කළා ප්‍රකාශනයක ලකුණ අපිට ඒකෙන් ගන්න පුළුවන් අර සාධක වලට කඩලා. නැත්තම් මේ වර්ගජ ප්‍රකාශන වලට වෙනම කළා. හරි? ඒක ගන්න පුළුවන් ශ්‍රිතයක ප්‍රස්ථාරයෙන්. හරි? මේ ශ්‍රිතය කියන්නේ මෙතන y කියලා ගන්නකො y මේ ටික ධන. මේ ටික ඍණ. මේ ටික ධන. හරි? ඒ වගේම ගන්න පුළුවන් ශ්‍රිතය ඍණව අඩුවන දේ. මේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට ඍණව අඩු වෙනවා.
පල්ලෙහාට යන්නේ. ඍණව අඩුවන x වලගේ පරාසය. ඒ කියන්නේ ඍණ 1යි ධන 1යි අතර. ධනව වැඩිවන x යගේ පරාසය. මේ ටික මේ ඍණව වැඩිවන. මෙන්න මේ ටික ඍණ මේකෙන් පල්ලෙහානේ. හැබැයි එන්න යන්නේ උඩට. ඒ කියන්නේ ඍණ හැබැයි එන්න වැඩි වෙනවා. ඍණව වැඩි වෙන්නේ 1යි 3යි අතර. මෙන්න මේ ටික ධනව වැඩි වෙනවා. ධනව වැඩි වෙන්නේ 3ට වඩා වැඩි විට. ධනව අඩු වෙනවා ඍණයකට වඩා අඩු විට. හරි? ඉතින් ඔයගොල්ලන්ට A level ගානක් දෙන්න පුළුවන් මෙහෙම. මේ වර්ගජ ප්‍රකාශනයේ දීලා අහන්න පුළුවන්. ඍණව අඩුවන x යගේ පරාසය. එතකොට මේකේ ප්‍රස්ථාරය ඇඳලා තමයි අපි මේ ගාන කරන්නේ. right? හරි. පැහැදිලිද? එහෙනම් අපි තව ප්‍රස්ථාරයක් ගමු. හරි? අපි තව ප්‍රස්ථාරයක් ගමු. හරි. මෙන්න මේකේ පොඩි දෙයක් තව අපිට කියලා දෙන්න තියෙනවා. මෙන්න මේක. මෙන්න මේකනේ අද ප්‍රස්ථාරය නේද? ඒකේ මේ වර්ගපදයේ සංගුණකයට අපි කියන්නේ A. මේ ප්‍රස්ථාරය උඩින් ලියාගන්න A ධන. එක කියන්නේ ධනාංගයක්නේ. ඒ වගේම විවේචකය. විවේචකය කියන්නේ b වර්ගය ඍණ 4යි. A කියන්නේ 1යි C කියන්නේ ඍණ 3යි. ඒක දැම්මොත් 16යි කියලා එනවා. 16 කියන්නේ ධනාංගය. මේ ප්‍රස්ථාරය උඩින් ලියාගන්න A ධන ඩෙල්ටා ධන. ඒ කියන්නේ වර්ගපදයේ සංගුණය. හරි? ඒ ප්‍රස්ථාරය උඩින් මෙන්න මේක ලියලා තියාගන්න. හරි? මේක පරිමාණයට උන්නේ දල ප්‍රස්ථාරයක් අඳින්න. අපි තව එකක් කරමු. තව ප්‍රස්ථාරයක් අඳිමු. ලියාගන්න. y සමාන x වර්ගය ඍණ 6x ධන 9. දෙවෙනි ප්‍රස්ථාරය. ලියන ශ්‍රිතයේ ධන ප්‍රස්ථාරය අඳින්න. දැන් බලන්න මොනවා කළත් වර්ග පූර්ණේ කරනවා. x ගන්නවා. මෙතන මැද පදේ සංගුණකෙන් භාගය 3යි. ඒකේ වර්ගය. මේක වර්ග කළොත් එනවා x වර්ගය ඍණ 6යි x. ඍණ 3 වර්ගය ධන 9යි. ඒ වැඩිපුර එන 9 අඩු කරනවා. ඍණ 3 වර්ගය ධන 9 යා අඩු කරනවා. මේක සුළු වුණොත් එනවා x ඍණ 3 වර්ගය බිඳුවයි කියලා. හරි? උන්නම් අර විදිහට පෙන්වන්න පුළුවන් අවමයක් තියෙන්නේ කියලා. එහෙම ඕනේ කෙලිම ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංකය. මේක සාමාන්‍ය පෙළත් කරලා ඇති. ශීර්ෂයේ ඛණ්ඩාංකය ගන්නෙ මෙන්න මෙයා බිඳුව වෙන්නේ කි. මෙයානේ විචල්ලේ x ඍණ 3 බිඳුව වෙන්නේ. x ඍණ 3 බිඳුව වෙන්නේ x සමානයි 3 දී. මෙයා බිඳුව වෙන්නේ x සමානයි 3 දී. x 3 ආපු ගමන් 3න් 3 බිඳුවයි බිඳුවේ වර්ගයේ බිඳුවයි y ටත් එන්නේ බිඳුවයි කියලා. එන ලියාගන්න ශීර්ෂයේ ඛණ්ඩාංකයේ 3 බිඳුවයි. හරි? දැන් අන්තිමට ප්‍රස්ථාරය. x y. right. ඔය ගහගන්න x y අක්ෂ පද්ධතිය. ඉස්සෙල්ලාම මාක් කරනවා මෙයා 3 බිඳුව. x සමානයි 3 දී. x සමානයි 3 දී y බිඳුවයි. ඒ කියන්නේ මෙතන. හරි? මෙතන. එහෙනම් මේක ශීර්ෂය නම් මෙතන අවමයක් තියෙන්නත් පුළුවන් උපරිමයක් තියෙන්නත් පුළුවන්. එක්ක අවමයක් එක්ක උපරිමයක්. අපි මීට කලින් පෙන්නුවා මේක අවමයක් තියෙන්නේ කියලා. හරි? එහෙම ඕනේ අපි හිතමුකෝ ඒකක් දන්නේ නැහැ කියලා. අවමයක්ද උපරිමයක්ද කියලා දන්නේ නැහැ කියලා හිතමුකෝ. එහෙනම් අපි හොයනවා x බිඳුවේදී y වලගේ.
ඒ කියන්නේ y අක්ෂයේ කපන තැන. එහෙනම් ලියා ගන්න. x සමානයි බිඳුව විට x ට බිඳුව දාලා මේකේ නැත්තම් මේකේ කැමති තැනක දාන්න. බිඳුව විට y සමානයි x ට බිඳුව දැම්මොත් බිඳුවේ වර්ගයේ බිඳුවයි මේකත් බිඳුවයි 9යි. y සමානයි 9යි. එහෙනම් බිඳුවේදී 9යි. හරි? බිඳුවේදී 9යි. x බිඳුවේදී y 9යි කියන්නේ මෙන්න මේ වගේ තැන. මේක පරිමාණයට අඳින්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ තැන. හරි? මාක් කරගන්න. දැන් තර්කය ශීර්ෂයේ එක්කෝ අවමයක් නැත්නම් උපරිමයක්. ශීර්ෂය x බිඳුවේදී y 9යි කියලා කියන්නේ මෙන්න මේක ඇඳු මේ ප්‍රස්ථාරය ඇඳු උපරිමේ මේකනේ මේක හරහා යන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරය වෙන්න බෑ. වෙන්න ඕනේ උඩේ. එහෙනම් ඇඳගන්න හරියට. මේක අපි හරියට ඇඳගමු. මෙහෙම ඉන්නේ. මෙන්න මෙහෙම යන්නේ. හරි. මේ විදිහට යන්නේ. හරි. මේ ප්‍රස්ථාරය තව ඈතට යනවා මෙහෙම. මෙහෙම මෙහාට යනවා මෙහෙම මෙහාට යනවා. මේක එහෙම ඊතල ගහන්න එපා ඈ. ප්‍රස්ථාරය යනවා කියලා කියන්නේ මේ දෙකේ ඊතල වල. හරි. දැන් ශීර්ෂයේ කණ්ඩාංගි ගත්තා x බිඳුවේදී y බිඳුව ගහුව ප්‍රස්ථාරය යනවා. දැන් කරනවා මෙන්න මේ y අක්ෂ මේ x අක්ෂයේ කපන තැන. ඉතින් අපි දන්නවා 3 විතරයි එන්න ඕනේ කියලා. අපි කොහෙමුකෝ එහෙනම් x බිඳුවේදී y හෙව්වා. ලියන්න y සමානයි බිඳුව විට. y සමානයි බිඳුව වන්නේ. මෙයාට දානවා බිඳුව. මේකේ y ට බිඳුව දාන්න x ඍණ 3 වර්ගය. සමානයි බිඳුව. ඒ කියන්නේ x ඍණ 3 වර්ගයේ බිඳුවයි කියන්නේ ඇත්තම විදිහ නම් මේක ලියන හරිම විදිහ නම් සාධක වලට ලියන්න ඕනේ මෙහෙම x ඍණ 3 වරක් x ඍණ 3 කියලා. හරිම විදිහ නම් මේක. එතකොට එන්නේ x සමානයි 3 හෝ x සමානයි 3 කියලා. හරි? x සමානයි 3 හෝ x සමානයි 3 කියලා එන්නේ. right? හරි. ඉතින් ඇත්තම කතාව මේක හරිම විදිහ නම් මෙහෙම විසඳන්න. දැන් බලයි මේ එන්නේ ඒ කියන්නේ එකමගේනේ කියලා. එකමගේ හරි. නමුත් වර්ගජ සමීකරණයක් නිසා විසඳුම් දෙකක් එන්න ඕනේ. ඒ දෙක සමාන එච්චරයි. ඉතින් මේක සමහර අයකින් කෙලින්ම මෙතන ලියනවා x සමානයි බිඳුව කියලා වරදක් නැහැ. හැබැයි හරිම විදිහ x සමානයි 3 කියලා ලියනවා. හරිම විදිහ. එහෙනම් y බිඳුව වෙන්නේ x සමානයි 3 දී මේ y ට බිඳුව වෙනකොට x ට 3 ඇවිල්ලා ඉවරයි. අපි ඒක හොයලත් ඉවරයි. ඒක නිසා මෙහෙම හොයන්න ඕනේ නෑ හරියට. හරි? right. මේකේ තව දෙයක් බලමු. a වර්ගපදයේ සංගුණකය ධන 1යි. ඒ කියන්නේ a ධන. අපි ඩෙල්ටා හොයමු. ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4ac. ඔය පැත්තකින් හොයනකොට b වර්ගයේ ඍණ 4ac. b කියලා කියන්නේ x වල සංගුණකය ඍණ 6යි. x වල සංගුණකය ඍණ 6යි. ඍණ 4යි. a කියලා කියන්නේ 1යි. c කියලා කියන්නේ 9යි. මේක සුරුනහම බිඳුවයි කියලා එනවා. ඩෙල්ටා බිඳුව. එහෙනම් මෙතෙන්දී දාන්න ඩෙල්ටා බිඳුවයි කියලා. හරි. එහෙනම් ඔය ප්‍රස්ථාර දෙක. එකම දේ කරන්නේ ඕන දෙයක් වර්ගජ සමීකරණ ස්විත ඕන දෙයක් වර්ග පූර්ණයෙන් පුළුවන්.
එහෙනම් අපි තව ප්‍රස්ථාරයක් හඳිමුකෝ. ලියගෙන ඊළඟ ප්‍රස්ථාරය අපි තව ප්‍රස්ථාරයක් කරමු. ලියගන්න. y සමානයි 3x වර්ගය ඍණ 6x ධන 9. y සමානයි 3x වර්ගය ඍණ 6x ධන 9. ශ්‍රිතයේ දල ප්‍රස්ථාරය අඳින්න. මේකේ මොනවා කළත් පළවෙනි එක වර්ග පූර්ණය. වර්ග පූර්ණය කරමු. ඔගොල්ලෝ දන්නවා වර්ග පූර්ණය කරනකොට වර්ගපදයේ සංගුණකේ ධනයක කරන්න ඕනේ. වර්ගපදයේ සංගුණකේ ධනයක කරන්න ඕනේ. හරි? right. මේක ධනයක කරන්න. අපි තුනක් එළියට ගමු. ගත්තොත් x වර්ගය මේ හැම එකක්ම 3න් බෙදෙනවා. ඍණ 2x 9 3න් බෙදුවාම 3යි. හරි? දැන් වර්ග පූර්ණය කරමු. x මැද පදේ සංගුණකෙන් භාගය ඒකේ වර්ගය ඍණ එකේ වර්ගය ධන 1යි. ඍණ එකේ වර්ගය ධන 1යි. මේ වැඩිපුර එන එක අඩු කරනවා 3යි. ඍණ එකේ වර්ගය ධන 1යි. එයා තමයි මෙතන අඩු කරන්නේ. 3යි x ඍණ එකේ වර්ගය ධන 2යි කියලා ලියගන්න ඕනේ. ලියගන්න. මේ ටික ලියගන්න. දැන් ලියනවා ශීර්ෂයේ ඛණ්ඩාංකය. හරි. මේක ලියන්න පුළුවන්. ශීර්ෂයේ x ඛණ්ඩාංකය ගන්නේ මෙයා බිඳුව වෙන එකකින්. මෙන්න මේ කෑල්ල බිඳුව වෙන එකකින්. මොකද මෙයාට බිඳුව හෝ ධනා කියන්නේ ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩුමාගිය තමයි මෙයා බිඳුව වෙනවා කියන එක. ඒක නිසා තමයි එයා බිඳුවට දාලා ගන්න. එහෙනම් මෙයා බිඳුව වෙන්නේ x ඍණ එකේ වර්ගයේ බිඳුව වෙන්නේ මේ x ඍණ එක බිඳුව වෙනකොට. ඒ කියන්නේ x සමානයි kb. එහෙනම් ශීර්ෂයේ x ඛණ්ඩාංකය ගන්න මෙයා බිඳුවට දාලා එකේදී x ට එක දාපු ගමන් එකෙන් එකක් ගියාම 1යි එකෙන් එකක් ගියාම බිඳුවයි එකෙන් එකක් ගියාම බිඳුවයි බිඳුවේ වර්ගේ බිඳුවයි බිඳුවට දෙකක් එකතු කළාම 2යි 2 3ෙන් වැඩි කළාම 6යි සමහර අය කරනවා මේක 3ෙන් බෙදාගෙන යනවා වැරදි නෑ 3ෙන් බෙදාගෙන ගිහිල්ලා අන්තිමට අදින්නේ y කියන එක නෙමෙයි ශ්‍රිතය නෙමෙයි ශ්‍රිතය 3ෙන් බෙදිලා නේ ඒව හරියන්නේ සමීකරණ වලට. හරි? මේක එහෙම සමහර අයට මේක 3ෙන් බෙදාගෙන ගියාම අන්තිමට අමතක වෙනවා 3ෙන් වැඩි කරන්න, ಗುಣ කරන්න. ඒක නිසා මේක එළියටම අරගෙන හදන්න. හරි? සමීකරණයි ප්‍රකාශනයි කියන දෙකක් ඈ. අර්ථ දැක්වීමෙන්මත් තියෙනවා මේක. හරි? ඒක නිසා මේක බිඳුව වුණොත් 3 වරක් 2 ෆැක්ට් 6යි කියලා එන්නේ. එහෙනම් 1 6. දැන් අඳිනවා අපි xy අක්ෂ පද්ධතිය. මේ බලන්න අපි දැන් අඳිනවා xy අක්ෂ පද්ධතිය.
පැහැදිලිනේ? ඔන්න xy අක්ෂ පද්ධතියෙන්ද. ශීර්ෂයේ ඛණ්ඩාංකය 1/6. x 1ේදී y 6යි. මේ වගේ තැනක් දාමු. x 1ේදී y 6යි. 1ේදී 6යි. මෙන්න මෙතන. දැන් මේක ශීර්ෂය නිසා ඕගොල්ලෝ දන්නවා එක්ක අවමයක් නැත්නම් උපරිමයක් කියලා. අවමයක්ද උපරිමයක්ද කියලා හොයාගන්නේ මෙහෙම. අවමයක්ද උපරිමයක්ද කියලා හොයන්නේ මෙහෙම. අවමයක් තියෙන්නේ කියලා අපි පෙන්නලා තියෙනවා මීට කලින්. අපි හොයනවා x බිඳුවේදී y වලගේ. හරි? මේ ප්‍රස්ථාරය යටින් හෙව්වත් හරියි. දැන් x බිඳුව විතර අපි x බිඳුව දාමු. මේකේ දැම්මත් මේකේ දැම්මත් මේකේ දැම්මත් මේකේ දැම්මත් එකයි. x බිඳුව දැම්මු. y ට එන්නේ 9යි කියලා. එහෙනම් බිඳුවේ 9 හරහා යනවා. x බිඳුවේදී y 9යි. x බිඳුවේදී y 9යි. හරි? 9 කියලා කියන්නේ 6ට උඩින් මෙන්න මේ වගේ කරා. දාගන්න. දැන් පැහැදිලි ප්‍රස්ථාරේ මෙහෙම ඇඳුම් මේ ලක්ෂය හරහා යනවද? නෑනේ. එහෙනම් ප්‍රස්ථාරේ එන්නුනේ මෙහෙම. එහෙනම් හරියට ඇඳගන්න. දැන් බලන්න x ට මොනාගේ ගත්තත් මේ ප්‍රස්ථාරයේ අඩුමාගේ ධන 6. අඩුමාගේ ධන 6 කියලා කියන්නේ අනිත් ඒවා 6ට වඩා වැඩි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ y අක්ෂය කපන්නේ. ඒ කියන්නේ y බිඳුව වන x වල කියන්නේ. ඕනනම් මේක දැම්මොත් හොයන්න ඕනෙත් නැහැ. y ට බිඳුව දැම්මොත් y ට බිඳුව දැම්මොත් 3 බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මෙයා බිඳුව වෙන්න ඕනේ. මෙයා පූර්ණ වර්ගයක්. ධනාගයට ධනාගයක් එකතු වුණොත් ධන බිඳුව වෙන්නේ නැහැ. නැත්නම් මෙයා බිඳුව වෙන්න පුළුවන්. බිඳුවේ වර්ගේ බිඳුවයි බිඳුවට දෙකක් එකතු කළොත් බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් y බිඳුව වන x වල කියන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ නැහැ. ප්‍රස්ථාරයෙන් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒක නිසා තමයි අපි මේ x බිඳුවේදී y බිඳුවේදී x එකපාර හොයන්නේ නැතුව ශීර්ෂයේ ඛණ්ඩාංකේ මාක් කරලා ඉවර වෙලා ප්‍රස්ථාරයෙන් දින්නේ. සමහර අය මේව ඔක්කොම හොයාගෙන හදන්න යනවා. සමහර අයට මෙන්න මේගොල්ලන්ට එනවා y බිඳුව වෙන මේ ඒ කියන්නේ අගයනුත් එනවා. වැරදිලා අසුරු කරලා. ඒක නිසා හොඳම විදිය ශීර්ෂයේ මාක් කරලා මේක ඇඳ ගන්න. හරි? එහෙනම් මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. a වර්ගපදයේ සංගුණකයේ ධන ධන අපි ඩෙල්ටා වලගේ බලමු. ධන ඩෙල්ටා කියන්නේ b වර්ගය ඍණ 4යි ac ඍණ 6 වර්ගය ඍණ 4යි a කියන්නේ 3යි c කියන්නේ 9යි. හරි? මෙතන 36යි 4 වරක් 3 12යි 12 වරක් 9යි 12 වරක් 10 120යි 12 වරක් 9 කියන්නේ 108යි නේද? ඒ කියන්නේ ඍණාංගය. මේ කියන්නේ ඍණාංගය. මේක කුඩයි බිඳුව. ඩෙල්ටා ඍණ. බලන්න.
x මොන තාත්වික අගය ගත්තත් x ඍණානන්තයේ ඉඳලා ධනානන්තයේ දක්වා මොන තාත්වික අගය ගත්තත් ප්‍රකාශනය ධන වෙනකොට ඒ ධන ඩෙල්ටා ඍණ x සියලු තාත්වික x සඳහා එහෙනම් වර්ගජ ප්‍රකාශනයක් ධන වෙන්න නම් ඒ ධන වෙන්න ඕනේ ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. මේක අන්තිමට තියරි දෙකක් දුන්නා ඔයගොල්ලන්ට ලියන්න ඉස්සෙල්ලා වීඩියෝ එකේ. ඒක වීඩියෝ ලෙස අපි පෙන්නුවා. මේ තියෙන ප්‍රස්තාරය. හරි? ප්‍රස්තාරයක වඳිනකොට ඒවා පැහැදිලි කියන ඒවා මේ සියලු තාත්වික x සඳහා ප්‍රස්තාරය තියෙන්නේ උඩ. ඒක x අක්ෂයෙන් උඩ ඒ කියන්නේ ධන. හරි? right. එහෙනම් අපි තව ප්‍රස්තාර ටිකක් තියෙනවා. ඒ ටිකත් මේක යන්නේ. හරි. අපි තව ප්‍රස්තාරයක් බලමු. y සමානයි මේක. හරි. වර්ගපදයේ සංගුණකය ධන එක කරන්න ඕනේ. ඍණ එකක් එළියට ගමු. ගත්තොත් එනවා x වර්ගය මේක ඍණ 2x ඍණ 3. හරිද වැරදිද කියලා බලන්න පුළුවන්. මෙයාගෙන් ගුණ කළාම මෙයා එන්නේ. එනවනේ ඍණ x වර්ගය මෙතන ධන 2x ධන 3. දැන් වර්ග පූර්ණේ කරමු. x ඍණ 1 වර්ගය අඩු කරනවා ඍණ 1 වර්ගයේ ධන 1 ඍණ 3. මේක දන්නවනේ මේ මෙයා සුළු කළාම මෙයා එන්න ඕනේ. x වර්ගය ඍණ 2x ඍණ 1 වර්ගයේ ධන 1යි මෙයත් එක්ක කැපෙනවා ඍණ 3 එනවා. මෙයා ප්‍රසාරණය කළාම මෙයා එනවා නේද? හරි. එහෙනම් ලියාගන්න දැන් y ඍණ 1 x ඍණ 1 වර්ගයේ ඍණ 4යි. ලියාගන්න මෙතන. හරි. මෙන්න මෙයා තමයි වැදගත්ම කෑල්ල. කියන ශීර්ෂයේ ඛණ්ඩාංකය. මෙයා බිඳුව හෝ ධන වෙන්නේ. මෙයා බිඳුව වෙන්නේ x සමාන 1දී. බිඳුවෙන් x සමාන 1දී. x ට 1 දාපු ගමන් මෙයා බිඳුවයි බිඳුවේ වර්ගේ බිඳුවයි ඍණ 4යි. ඒ ඍණ 4 මේ ඍණ 1කින් වැඩි වුණාම ධන 4යි. එහෙනම් ශීර්ෂයේ ඛණ්ඩාංක කියනවා 1 4 කියලා. ලියන්න. දැන් ප්‍රස්තාවය අඳිමු. x y. දැන් අදින්න xy අක්ෂ පද්ධතිය. එඳලා මේක මාත් කරමු. හරි. 1 4. පොඩි කාලේ ඉඳලා දන්නවා එක්ක මෙතන අවමයක් නැත්තම් උපරිමයක්. ඔය දෙකෙන් එකක් කියලා. නේ? ඉතින් දන්නවා ඉතින් හරියට දන්නවා නම් වර්ගපදයේ සංගුණකය ඍණ නම් උපරිමයක් කියලා දන්නවා. අපි දන්නේ නැහැනේ ඔව මතක තියෙයිද කියලා ඔව කටපාඩම්නේ. නේද? හරියට අපි මේක හොයාගමු ඉතින්. හරි? එක්ක අවමයක් නැත්තම් උපරිමයක්. ඒක බලන්න පුළුවන්. x බිඳුවේදී y වලගේ කරලා. x බිඳුවේදී y වලගේ කරලා. එනවා ලියන්න x සමානයි බිඳුවේදී y හියගේ. හරි. right. අපි දාමු x බිඳුව.
x ට බිඳුව මේකෙත් පුළුවන් මේකෙත් පුළුවන්. x ට බිඳුව දැම්මොත් y සමානයි 3යි කියලා එන්නේ. එහෙනම් බිඳුවේ 3 හරහා යනවා මේක. බිඳුවේ 3 x බිඳුවේදී y 3 කියන්නේ 4ට වඩා අඩු වගේක්. මෙන්න මේ වගේ වගේ. මාර්ක් කරගන්න. හරි. මාර්ක් කරගන්න ඕන. දැන් තාත්තේ මේ දෙකෙන් එකයි නෙන්නේ. බලන්න මේක ඇඳු මේ 3 හරහා යන්නේ නැහනේ. එහෙනම් එන්නේ මෙයා. හරි. එහෙනම් මේ ප්‍රස්තාරය ඇඳ ගන්න හරියට. මෙන්න මේකෙන්. අනිවාර්යයෙන්ම පල්ලෙහාට ඇඳලා දාන්න. දැන් තව වැදගත් තැන් දෙකක් තියෙනවා හොයන්න. මෙන්න මේ කැපෙන තැන් දෙක. මේ කැපෙන තැන් දෙකේදී y බිඳුවයි එන ලියමු. y සමානයි බිඳුව වන්නේ y සමානයි බිඳුව වන්නේ y ට බිඳුව දාලා හොයමු. ඒක මේක දැම්මත් මේක දැම්මත් මේක දැම්මත් මේක දැම්මත් එකයි. මේක දැම්මහම ලේසි. x තනි වෙලානේ තියෙන්නේ. ऋण x ऋण के वर्ग ऋण 4 ඔන්න සාධක භාවිතය තමයි හොඳම විදිය. නැත්තම් මෙයා තනි කරලා හදන්නත් පුළුවන්. ඍණ එකෙන් දෙපැත්තම බෙදුවොත් බිඳුව ඍණ එකෙන් බෙදුවොත් බිඳුවයි. එහෙනම් x ඍණ එකේ වර්ගය ඍණ 4යි. එහෙනම් x ඍණ එකේ වර්ගය ධන 4යි. x සමානයි 4 වර්ගමූලය ධන හෝ ඍණ. x සමානයි ධන 1 ධන හෝ ඍණ 2යි. එතකොට මේක ධන 1 ගත්තොත් 3යි. ධන 1 ගත්තොත් 3යි. ඍණ 1යි. එහෙනම් y බිඳුව වෙනවා x සමානයි ඍණ 1ේදී ධන 3ේදී. ඒ කියන්නේ මේ කැපෙන තැන දෙක. ඍණ 1 කියන්නේ මෙතන. ධන 3 කියන්නේ මෙතන. හරි. දැන් බලන්න. මේ පැත්ත. මේකෙන් හොයන්න පුළුවන්. මේ ශ්‍රිතය ධනවන x වලගේ පරාසය. ශ්‍රිතය ධන වෙන්නේ මෙන්න මේ ටිකේදී. ඍණ 1යි ධන 3යි අතර. ශ්‍රිතය ඍණවන x යගේ පරාසය. මේ ටිකයි මේ ටිකයි. ඒ කියන්නේ ඍණ 1ට වඩා අඩු ටිකේදී ඍණ 1ට වඩා අඩු විටදී ධන 3ට වඩා වැඩි විටදී තමයි ශ්‍රිතය ඍණ වෙන්නේ. දැන් ඒ දෙක අපිට වීජීය ලෙස හොයන්න පුළුවන්. අර මේකත් හොයන්න පුළුවන් හැබැයි සංකීර්ණයි. ශ්‍රිතය ධනව වැඩි වන x යගේ පරාසය මේ ටික ධන. හැබැයි එන්න උඩට යන්නේ. ඒ කියන්නේ ධනව වැඩි වෙනවා. ධනව වැඩි වෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. ධනව අඩු වෙන්නේ 1යි 3යි අතර. ධන වෙන්නත් ඕනේ අඩු වෙන්නත් ඕනේ. ඔන්න ඔය දෙක වීජීය ලෙස ගන්න ගියාම අමාරුයි. බැහැ කියලා මම කිව්වේ නෑ අමාරුයි කියලා කිව්වේ. ඉතින් ඕගොල්ලන්ට විභාගෙදී මෙහෙම එකක් දීලා ධනව අඩුවනාගේ පරාසය හොයන්න කිව්වොත් කෙලින්ම මේ විදිහට ප්‍රස්තාරය ඇඳලා දාන්න. ඇඳලා ප්‍රස්තාරය සුරෙන් කියලා ලියලා දාන්න. හරි? right. මේක පැහැදිලි වෙන්න ඕනේ. මේක බිඳුව හෝ ධනාගයක් නේද? එතකොට මේක මොන එකවවත් මේක බිඳුව නැත්තම් ධන. හරි? ධනාගය ඍණ වලින් වැඩි වෙනකොට ඒක ඍණ වෙනවා. ඒක නිසා තමයි x අඩු වෙන්න මේක ඍණ වෙන්නේ. x වැඩි වෙන්න ඕක ඍණ වෙන්නේ ඒ හේතුව නිසා. මොකද මෙන්න මෙයා එක්ක බිඳුව නැත්තම් ධන. ධනාගයක් ඍණ වලින් වැඩි වුණොත් ඍණ වෙනවා. එතකොට මෙන්න මේ කෑල්ල එතකොට බිඳුව හෝ ඍණාගයන් වෙන්නේ. ඒකයි මේ විදිහට වෙන්නේ. තාර්කිකව ඉතින් කියලා ගන්න පුළුවන් එක. හරි? ওই විදිහට ගන්න පුළුවන්. එහෙනම් ওই ප්‍රස්තාරය ඇඳගෙන. මේකේ තව වැදගත් දෙයක්.
ඒ වලගේ ඩෙල්ටා වලගේ මේකේ වර්ගපදයේ සංගුණකයේ ධන මේ ඍණ වර්ගපදයේ සංගුණකයේ ඍණ එකයිනේ ඍණ අපි බලමු ඩෙල්ටා වලගේ ඩෙල්ටා කියන්නේ b වර්ගයේ ඍණ 4යි ac දෙකේ වර්ගය ඍණ 4යි a කියලා කියන්නේ ඍණ 1යි c කියලා කියන්නේ 3යි හරි එහෙනම් මෙතන එනවා මෙතන 4යි 4 වරක් 3 12යි ඍණ වරක් ඍණ 16යි කියලා එනවා නේ එහෙනම් ඩෙල්ටා කියන්නේ ධනාංගය ඩෙල්ටා කියන්නේ ධනාංගය එහෙනම් මෙතනින් දාන්න ඩෙල්ටා ධන අපි තව එකක් අඳිමු. අපි තව ප්‍රස්තාරයක් ගමු. ලියාගෙන මෙන්න මේක. y සමානයි ඍණ x වර්ගය ධන 6x ඍණ 9. يعني ශ්‍රිතයේ ධන ප්‍රස්තාරය අඳින්න. ඔයගොල්ලෝ අඳින්නකො බලන්න තනි වීඩියෝ එක නවත්තලා. හරි වීඩියෝ එක නවත්තලා තනියෙන් අඳින්න. ඊට පස්සේ බලන්න ඇඳපෙට. එහෙනම් වර්ග පූර්ණය. වර්ග පූර්ණය කරනකොට පළවෙනි එක තමයි වර්ගපදයේ සංගුණකයේ ධන එක කරන්න ඕනේ. ඍණ එකක් එළියට ගන්න. ගත්තොත් x වර්ගය ඍණ 6x ධන 9 කියලා එන්නේ. මේ ඍණ එකක් එළියට ගත්තාම x වර්ගයේ ඍණ 6x ධන 9. හරිද වැරදිද කියලා බලන්න පුළුවන් මේක ගුණ කළාම මේකෙන් දුර. එහෙනම් අපි මේක සුළු කරමු. ඍණ 1 x ඍණ 3 වර්ගය x වර්ගය ඍණ 6x 3 වර්ගයේ 9යි. ඒ වැඩිපුර එන 9 අඩු කරනවා. ධන 9. එහෙනම් ඍණ 1යි x ඍණ 3 වර්ගය කියලා එන්නේ ධන බිඳුව. ඒක ලිව්වත් එකයි නැතත් එකයි. එහෙනම් දැන් ලියන්න. ශීර්ෂයේ ඛණ්ඩාංකය. ශීර්ෂයේ x ඛණ්ඩාංකය ගන්න මෙයා බිඳුව වෙන එකෙන්. මෙයා බිඳුව වෙන්නේ 3ේදී. හරි? x ට 3 ආපු ගමන් 3ෙන් 3 බිඳුවයි බිඳුවේ වර්ගයේ බිඳුව. ඒ කියන්නේ බිඳුව. ඒ බිඳුව ඍණ එකකින් වැඩි කරාම බිඳුව. හරි? දැන් අදින්න xy අක්ෂ පද්ධතිය. xy දැන් අදින්න xy අක්ෂ පද්ධතිය. ඇඳලා මාර්ක් කරන්න. 3ේදී බිඳුවයි මෙන්න මෙතන. x 3ේදී y බිඳුවයි මෙතන.
3 දී බිඳුව. තර්කය ශීර්ෂය නිසා එක්ක අවමයක් තියෙන්නත් පුළුවන් උපරිමයක් තියෙන්නත් පුළුවන්. ඒක හොයන්න පුළුවන් මෙතන. මේ y අක්ෂයේ කැපෙන තැන. ඒ කියන්නේ x බිඳුවේදී y වලගේ. දැන් x සමානයි බිඳුව විට. x ට බිඳුව දැම්මොත් y ට එන්නේ ඍණ 9යි කියලා. ඒ කියන්නේ බිඳුවේ ඍණ 9. හරි? බිඳුවේ ඍණ 9. x බිඳුවේදී y ඍණ 9යි කියන්නේ මෙන්න මේ වගේ කරනවා. මේක පරිමාණයට අදින්න ඕනේ නැහැ දල වශයෙන් යනවා නැති. දැන් තර්කය මෙහෙම ඇන්දු මේ ලක්ෂය හරහා යන්නේ නැහැ. එහෙනම් එන්න ඕනේ මෙහෙම. ඔන්න මේක ප්‍රස්තාව. හරි? මාත් කරගන්න. දැන් y බිඳුවේදී x එවුවොත් මේක උන්නම් y ට බිඳුව දාලා x හොයන්න ගන්න. මේ y මෙතන y බිඳුව වන x වල අගයන් දෙක 3 කියලාම ඉන්නේ. ඒක නිසා වෙනම හොයන්න ඕනේ නැහැ. දාගන්න. හරි. a වලගේ ඩෙල්ටා වලගේ ලියමු. A ඍණ 1යි. A කුඩයි බිඳුවයි. අපි ඩෙල්ටා හදමු. ඩෙල්ටා කියන්නේ B වර්ගයේ ඍණ 4යි AC. B කියන්නේ 6යි. 6 වර්ගයේ 36යි. ඍණ 4යි. A කියන්නේ ඍණ 1යි. C කියන්නේ ඍණ 9යි. මේක සුළු කළාම ඩෙල්ටා බිඳුවයි කියලා එන්නේ. එහෙනම් මෙතෙන්ට දාන්න ඩෙල්ටා සමානයි බිඳුවයි කියලා. ඩෙල්ටා සමානයි බිඳුවයි කියලා දාන්න. හරි. එහෙනම් අපි තව ප්‍රස්තාරයක් බලමු. මේක ඇඳගන්න. අපි තව ප්‍රස්තාරයක් බලමු. හරි. ප්‍රස්තාර වර්ග 6ක් තියෙනවා. 6ම අදිනවා. හරි. දැන් බලන්න ඊළඟ ප්‍රස්තාරයේ y සමානයි ඍණ 3x වර්ගය ධන 6x ඍණ 9. ශ්‍රිතයේ දරු ප්‍රස්තාරය අඳින්න. වර්ග පූර්ණය කරන්න කලින් වර්ගපදයේ සංගුණකය ධන 1 කරන්න ඕනේ. ඍණ 3ක් එළියට ගමු. x වර්ගය ඍණ 3ෙන් බෙදුවොත් ඍණ 2x
ධන 3යි. හරි. එහෙනම් y සමානයි ඍණ ඔන්න හරිද වැරදිද කියලා බලන්න මෙයාගෙන් ගුණ කරන්න. එතකොට මෙයා ඉන්න ඕනේ x ඍණ 1 වර්ගය ඍණ 3යි x ඍණ 1 වර්ගය 2යි. හරි. x වර්ගය ඍණ 2යි x ඍණ 1 වර්ගය ධන 1යි මෙයත් එක්ක කැපෙනවා මේ තුන හැම වෙනවා. හරි. එහෙනම් ලියමු ශීර්ෂයේ ඛණ්ඩාංකය. ශීර්ෂයේ x ඛණ්ඩාංකය ගන්න මෙහෙමයි. මෙයා බිඳුව වෙන එක. මෙයා බිඳුව වෙන්නේ x එකේදී. x එක ආපු ගමන් මේ කැලේ බිඳුවයි. බිඳුවට දෙකක් එකතු වුණොත් 2යි දෙවරක් ඍණ 3 කියන්නේ ඍණ 6යි. එකේ ඍණ 6යි. හරි. එකේ ඍණ 6යි. ලියගන්න එකේදී ඍණ 6යි. හරි. මෙහෙම වේගය වැඩි වගේ නම් මේ අපි සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එක නම් හිමින් කරන්නේ සෑහෙන්න. මොකද ලියා ගන්න වෙලාවක් දීලානේ. දැන් එහෙම ඕනේ නැහැ. ඔයගලන්ට වීඩියෝ එක නවත්ත කරලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් අදිමු xy අක්ෂ පද්ධතිය. x y දැන් බලන්න xy හරි. දැන් බලන්න අපි මාක් කරමු එකේ ඍණ 6යි. එකේදී ඍණ 6යි. එන්න මෙතන තර්කය අවමයක් තියෙන්නත් පුළුවන් උපරිමයක් තියෙන්නත් පුළුවන්. තර්කය ඕක. අවමයක් තියෙන්නත් පුළුවන් උපරිමයක් තියෙන්නත් පුළුවන්. අපි ඒක හොයන්නේ මෙහෙම. මේ මෙන්න මේක y අක්ෂයේ කපන තැන. ඒ කියන්නේ x බිඳුවේදී. x සමානයි බිඳුව විට. x ට බිඳුව එක්ක මේකේ නැත්තම් මේකේ. දැම්මොත් x ට බිඳුව දැම්මොත් y ට එන්නේ ඍණ 9. එහෙනම් බිඳුවේ ඍණ 9. බිඳුවේදී ඍණ 9. x බිඳුවේදී y ඍණ 9යි කියන්නේ මෙන්න මේ වගේ තැන. මෙන්න මෙතනින් යන්න ඕනේ ප්‍රස්තාවය. හරි. දැන් බලන්න තර්කය. මෙහෙම ඇඳු මේක හරහා යන්නේ නැහැනේ. එහෙනම් වෙන්න ඕනේ මේක. ඇයි අපි දන්නවා සාමාන්‍ය පෙළ ඉඳලා එක්ක වෙන්න ඕනේ මෙහෙම නැත්නම් වෙන්න ඕනේ මෙහෙම කියලා. ඒක නිසා ඒ තර්කයට අනුව මේක මෙහෙම යනවා. මේක මෙහෙම. දැන් බලන්න. දැන් තව දෙයක් හොයන්න ඕනේ y බිඳුවේදී x වලගේ. y බිඳුව කියන්නේ x අක්ෂයේ කපන තැනනේ. ඉතින් මේක x අක්ෂයේ කපන්නේ නෑ. ඒ කියන්නේ y බිඳුව වන x වලගේ යන්නේ නෑ. හරි? y බිඳුව වන x වලගේ යන්නේ නෑ. ඒක නිසා මේකේ y ට බිඳුව දාලා x වලගේ යන හොයන්න. එව්වොත් මෙන්න මෙයා ඍණ කියලා. මෙයා මෙන්න මේ x ඍණ 1 වර්ගයේ ඍණ කියලා එනවා. අපි දන්නවනේ මේ x තාත්විකයි. මොකද වර්ගජ ප්‍රකාශනයක්නේ.
x තාත්විකයි. ඒක නිසා තාත්වික සංඛ්‍යාවක වර්ගය එක්ක ධන එක්ක බිඳුව. නමුත් මෙහා ඍණයි කියලා එනවා. ඒ කියන්නේ කැපෙන්නේ නැහැ. ඒක ප්‍රස්ථාරික වෙනවා. කැපෙන්නේ නැහැ. ඉතින් කොහොමත් වෙලා වැඩකුත් නැහැ. හරි? අපි මේකේ a වලගේයි ඩෙල්ටා වලගේයි ලියමු. a කියන්නේ වර්ගපදයේ සංගුණකය. a කුඩයි බිඳුවයි. ඒ ඍණ. ඩෙල්ටාත් වෙමු. b වර්ගය ඍණ 4යි ac. b කියන්නේ 6යි. 6 වර්ගය ඍණ 4යි ac. ඍණ 9. මේ ඍණ වරක් ඍණ ධන ඒ ධන ඍණ වලින් වැඩුණාම ඍණ. මෙතෙන් දෙනවා ඩෙල්ටා වලට ඍණ උත්තරය. ඩෙල්ටා කුඩයි බිඳුව. ඩෙල්ටා කුඩයි බිඳුව. හරි. බලන්න මේකේ x ට මොන තාත්විකගේ දැම්මා? y ඍණ. ඒ කියන්නේ සියලු තාත්වික x සඳහා y ඍණ. y කියන්නේ මේ ප්‍රකාශනයේ ඍණ. එහෙනම් සියලු තාත්වික x සඳහා වර්ගජ ප්‍රකාශනයක්. හොඳට මතක තියාගන්න වර්ගජ ප්‍රකාශනයක් ඍණ වෙන්න නම් ඒ ඍණ වෙන්න ඕනේ ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. හරි? right. දැන් ඕන වෙලාවක ප්‍රස්ථාරයක් ඔය විදිහට අඳින්න පුළුවන්. හැබැයි එක තියරි එකයි තියෙන්නේ වර්ග පූර්ණය. හොඳට මතක තියාගන්න ඕන දෙයක් කරන්න පුළුවන් ওই වර්ග පූර්ණය. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ වර්ග පූර්ණය කියන එක. හරි? අපි ප්‍රස්ථාර වර්ග 6ක් ඇඳලා ඔය 6ම එක තැන අපි අඳිනවා. හරි? right. හරි. දැන් බලන්න. සටහන කියලා මෙන්න මේක ලියන්න. y සමානයි ax වර්ගයේ ධන bx ධන ශ්‍රී. ශ්‍රිතයේ ප්‍රස්ථාර කියලා ලියන්න. y සමානයි ax වර්ගයේ ධන bx ධන c ශ්‍රිතයේ ප්‍රස්ථාර කියලා ලියලා මෙන්න මේ ප්‍රස්ථාර 6 ඇඳගන්න. මෙන්න මේ ප්‍රස්ථාර 6. මේක මේ විදිහටම ඇඳෙන්න ඕනේ. මේක x අක්ෂයෙන් පල්ලෙහාට වෙන්න. මේක x අක්ෂයේ ස්පර්ශ වෙන්න. මේක x අක්ෂයේ කැපෙන්නේ නැති වෙන්න. හරි? මේක x අක්ෂයට උඩින් උපරිමයි. මේක x අක්ෂයේ ස්පර්ශ වෙන්න අඳින්න ඕනේ. මේක x අක්ෂයට යටින් වෙන්න ඇඳගන්න ඕනේ. හරි? මේ ප්‍රස්ථාර 6ට උදාහරණ 6ක් තමයි අපි ඔය ඉස්සෙල්ලා කළේ. හරි? ඉතින් මොනවා හරි ගැටලුවක් වුණොත් වර්ග පූර්ණයෙන් ප්‍රස්ථාරය ඇඳලා අදාළ අදහස් ටික ගන්න පුළුවන් අපිට. හරි? දැනට ටක් ගාලා මේ ටික ඇඳගන්නකො. ඔය ටික ඇඳගන්න. මේකේ a ධන ඩෙල්ටා ධන. මේකේ a ධන ඩෙල්ටා බිඳුවයි. ඩෙල්ටා බිඳුව වෙනකොට x අක්ෂය ස්පර්ශ වෙනවා. a ධන ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ඍණ වෙනකොට x අක්ෂය කපන්නේ. මේකේ a ඍණ ඩෙල්ටා ධන. ඩෙල්ටා ධන වෙනකොට තැන් දෙකකදී කපනවා මේ. ඩෙල්ටා ධන වෙනකොට තැන් දෙකකදී කපනවා. a ඍණ ඩෙල්ටා බිඳුවේදී x අක්ෂයේ ස්පර්ශ කරනවා. මේ ඩෙල්ටා බිඳුවේදී මෙතනත් ස්පර්ශ වෙනවා, මෙතනත් ස්පර්ශ වෙනවා. ඩෙල්ටා ඍණ විට මෙයා x අක්ෂය කපන්නේත් නැහැ, මෙයා x අක්ෂය කපන්නේත් නැහැ. හරි? එහෙනම් ඩෙල්ටා වලින් කියනවා x අක්ෂය කැපෙනවද, ස්පර්ශ වෙනවද, කැපෙන්නේ නැද්ද කියන එක. මේ කැපෙනවද? කැපෙනකොට ඩෙල්ටා දානවා. x අක්ෂය ස්පර්ශ වෙනකොට ඩෙල්ටා බිඳුවයි. x අක්ෂය කපන්නේ නැති විට ඩෙල්ටා ඍණ. ඒ වගේම a වලින් කියවෙන්නේ a වල ලකුණ අනුව කියවෙන්නේ a ධන නම් තියෙන්නේ අවමයක්. මේ මෙතනත් අවමයක්, මෙතනත් අවමයක්, මෙතනත් අවමයක්. a ඍණ නම් උපරිම සංක්ෂිප්ත කරගන්න පුළුවන්.
වර්ගපදයේ සංගුණකයේ ධන නම් ශ්‍රිතයට අවමයක්, වර්ගපදයේ සංගුණකයේ ඍණ නම් ශ්‍රිතයට උපරිමයක්. ඩෙල්ටා ධන නම් x අක්ෂය තැන් දෙකකදී කපනවා. x අක්ෂය මෙතනත් තැන් දෙකයි මෙතනත් තැන් දෙකයි. ඩෙල්ටා බිඳුව නම් x අක්ෂය ස්පර්ශ වෙනවා. ඩෙල්ටා බිඳුව නම් x අක්ෂය ස්පර්ශ වෙනවා. ඩෙල්ටා ඍණ නම් x අක්ෂය කපන්නේ. හරි. ඕක තමයි සටහන අපේ. right? හරි. එහෙනම් මෙන්න මේකේ සියලු තාත්වික x සඳහා y ඍණ වෙනවා, බිඳුව වෙනවා, ධන වෙනවා. ඩෙල්ටා ධන නම් x, ඩෙල්ටා ධන නම් y ඍණ මේ තැන් දෙකේදී බිඳුවයි, මේවා ධන. ඩෙල්ටා ධන නම් බිඳුවයි, ධන මේ ටිකේ ඍණ. හරි. ඩෙල්ටා බිඳුව නම් y ට බිඳුව වෙන්නත් පුළුවන්, ධනාගයෙන් වෙන්නත් පුළුවන්. ඩෙල්ටා බිඳුව නම් ඒ ධන වෙලා. ඩෙල්ටා බිඳුව නම් මෙතන y ඍණ වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් සියලු තාත්වික x ට මේකේ y ධන නැත්තම් බිඳුවයි. මේකේ x ට මොන තාත්වික අගය ගත්තත් y ට ඉන්නේ ධන අගය. හරි. එහෙනම් මෙන්න මෙතනින් ඊතලයක් ගහලා ලියන්න. සියලු තාත්වික x සඳහා ශ්‍රිතය ධන වේ. සියලු තාත්වික x සඳහා ශ්‍රිතය ධන වේ. මේකට ඊතලයක් ගහලා ලියන්න. සියලු තාත්වික x සඳහා ශ්‍රිතය ධන වේ. මේකට ඊතලයක් ගහලා ලියන්න. සියලු තාත්වික x ට x අක්ෂයෙන් පල්ලෙහානේ තියෙන ඍණ වේ. එහෙනම් සියලු තාත්වික x ට ප්‍රකාශනය ඍණ වේ කියලා ලියන්න. නැත්නම් ශ්‍රිත. හරි. මෙන්න මේ දෙක විශේෂයි. වර්ගජ ශ්‍රිතවල විශේෂයෙන්ම මේ දෙක මතක තියාගන්න. සියලු තාත්වික x සඳහා ප්‍රකාශනය ධන වෙන්න නම් ඒ ධන වෙන්න ඕනේ, ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. සියලු තාත්වික x සඳහා ප්‍රකාශනය ඍණ වෙන්න නම් ඒ ඍණ වෙන්න ඕනේ, ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. මේකෙත් මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේ අවස්ථා දෙකේදීම සියලු තාත්වික x සඳහා ප්‍රකාශනය ධන වෙන්නත් නැත්නම් y ධන වෙන්නත් y ඍණ වෙන්නත් සියලු තාත්වික x සඳහා දෙකේම ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ඍණ වෙලා ඒ ධන වුණොත් සියල්ලම ධනමේ. ඩෙල්ටා ඍණ වෙලා ඒ ඍණ වුණොත් y ඍණ. එහෙනම් මතක තියාගන්න ලේසි. සියලු තාත්වික x සඳහා ප්‍රකාශනය ධන වෙන්නත් ඍණ වෙන්නත් ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. ඩෙල්ටා ඍණ වෙන්න ඕනේ. මතක තියාගන්න ලේසි. ඒ ධන නම් ඔක්කොම ධන. ඒ ඍණ නම් ඔක්කොම ඍණ කියලා. හරි? right. එහෙනම් මේක සටහන කියලා මේක දාගන්න. ගානක් දෙනවා. ඒක ඔයගොල්ලෝ ගෙදෙද්දි හදන්න. හදලා අපි වර්ගජ සමීකරණ වලට යනවා. හරි? වර්ගජ සමීකරණ වලට යනවා. හැබැයි අද මේ වර්ගජ සමීකරණ කරන්නේ. ගොඩක් එකපාර වීඩියෝ දැම්මම තේරෙන්නේ නැහැ නේද? මේවා පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඇයි කියන එක තව ටිකකින් කියන්න. හරි. මෙන්න මේක කරමුකෝ අපි. හරි. ලියාගන්න. උදාහරණයක් කියලා මේක ලියාගන්න. කියන ශ්‍රිතයේ දල ප්‍රස්ථාරය අඳින්න.
ශ්‍රිතයේ දල ප්‍රස්ථාරය අඳින්න. ඊට පස්සේ ලියාගන්න. ඒ කොටස ලියාගන්න. ශ්‍රිතය ඍණවන එක්සියාගේ පරාසය. ඒ කොටස ලියාගන්න. ශ්‍රිතය ඍණවන එක්සියාගේ පරාසය. B ශ්‍රිතය ඍණව අඩුවන එක්සියාගේ පරාසය. ශ්‍රිතය ඍණව අඩුවන එක්සියාගේ පරාසය. C B මේක ශ්‍රිතය ශ්‍රිතයේ දල ප්‍රස්ථාරය අඳින්න. ශ්‍රිතය ඍණවන එක්සියාගේ පරාසය. B කොටස ශ්‍රිතය ඍණව අඩුවන එක්සියාගේ පරාසය. C ශ්‍රිතය ධනව වැඩිවන එක්සියාගේ පරාසය. ශ්‍රිතය ධනව වැඩිවන එක්සියාගේ පරාසය. D කොටස ලියාගන්න. x වර්ගයේ ඍණ 2x ඍණ 15 සමානයි ලැම්ඩා. මේක දැන් වර්ගජ ප්‍රකාශනයක් නෙමෙයි සමීකරණය. හරි? දැන් x වර්ගයේ ඍණ 2x ඍණ 15 සමානයි ලැම්ඩා. මෙහි ලැම්ඩා තාත්වික වේ. පළවෙනි එක ලියන්න. සමීකරණයට මේක ලියන සමීකරණයට විසඳුම් නොමැති වීමට. පළවෙනි එක ලියන්න විසඳුම් නොමැති වීමට. 2 විසඳුම් දෙකම සමපාත වීමට. තුන විසඳුම් දෙකම ධන වීමට. ඊළඟ හතරවෙනි එක එක් විසඳුමක් ධනද අනෙක් විසඳුම ඍණද වීමට. ඊළඟ එක විසඳුම් දෙකම ඍණ වීමට. තාත්වික විසඳුම් පැවතීමට. ලැම්ඩා සඳහා ගත හැකි. අගය හෝ අගයේ පරාසය සොයන්න. හරි. එහෙනම් මේ සමීකරණයේ විසඳුම් කියලා කියන්නේ x ට ගන්න පුළුවන් අගයන්. හරි? ඕගොල්ලන්ට පොඩි කාලේ ඉඳලා මතක ඇති මෙහෙම ප්‍රස්ථාරය ඇන්දොත් අපි හිතමුකෝ y සමානයි x වර්ගයේ ඍණ 3x ධන 2 කියලා. හරි? මේ ප්‍රස්ථාරය ඇන්දොත් මේක x වර්ගයේ ඍණ 3x ධන 2 මේකේ අවමේ ඉන්නේ 3ක් අවමේ මොකක් හරි වෙනවා කියලා හිතමුකෝ. මෙන්න මේ පහ ප්‍රස්ථාරය අදිනවා. ප්‍රස්ථාරය ඇඳලා මේ සමීකරණයේ විසඳුම අහනවා. එතකොට ප්‍රස්ථාරයේ භාවිතයෙන් විසඳන්නේ මේක අඳින්න. මේක අඳින්න ඕනේ ඇදලානේ දැන් තියෙන්නේ.
y සමානයි 5 කියන එකත් අඳින්න. y සමානයි 5 කියන එකත් අඳින්න. එතකොට විසඳුම් එන්නේ මේ x වලට විසඳුම් එන්නේ මෙන්න මේකේ y වලගේයි මේකේ y වලගේයි කැපෙන තැන්වලදී. ඒ කියන්නේ සමාන වෙන තැන්වලදී. y කියන්නේ සමාන. නැත්තම් මේ ප්‍රස්ථාර දෙක කැපෙන තැන්වල මේ ප්‍රස්ථාරය අඳින්න y සමානයි 5 අඳින්න. ඒ කැපෙන තැන්වල x කණ්ඩාංග වලින් තමයි විසඳුම් එන්නේ. දැන් මේක නම් මෙහෙම ඇඳුත් දැන් දෙකක් කපනවා. මේක මෙහෙන් ගියොත් y සමාන ඍණ 6 වගේ යටින් ගියොත් කැපෙන්නේ නැහැ. එතකොට විසඳුම් නැහැ. මේ ගාන පස්සේ හදන්නම් මම. ඔයගොල්ලෝ දැනට ඔය ගාන හදලා තියන්න. හරි? හදලා තියන්න. හරි. මේකේ යෙදීම් ගැන අපි පස්සේ කතා කරමු. හරි? ඇත්තටම මේක ඉගෙන ගන්න මේ පියෝමැක්ස් ඉගෙන ගන්න නෙමෙයි. මේක අපි ඇප්ලයි කරන්නේ නැත්නම් භාවිතා කරන්නේ නැත්නම් වැඩක් නැහැනේ. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද ප්‍රක්ෂිප්ත? මෙන්න මෙහෙම. මෙතන xy මේක x අක්ෂය මේක y අක්ෂය කියලා ගත්තොත් තිරසට s සමානයි ut කියන එක දාලා x දුර එනවා. සිරසට u sin θ වරක් t ඍණ භාගයයි gt වර්ග කියන එක දානවනේ. දාලා ඉවර වෙලා මෙතනින් එන t මේකේ ආදේශ කළාම y සහ x අතර සම්බන්ධයක් එනවා. හරි? ඒ කියන්නේ මෙන්න මේකේ බලන්න මේ හැඩය අපි ඇඳපු මේ උපරිමයේ නේද? ප්‍රස්ථාරේ නේද? මේ ප්‍රක්ෂිප්තවල මේ t වලගේ මෙතෙන්ට දාපු ගමන් x සහ y වලින් එන්නේ θ නියතයි, u නියතයි, g නියතයි. x සහ y අතර සම්බන්ධයක් එනවා. එන්නේ x වල වර්ගජ ප්‍රකාශනයක් හැටියට. එතකොට ඕගොල්ලෝ දන්නවා වර්ගජ ප්‍රකාශනයක් නම් වර්ග පූර්ණය කළා ශීර්ෂයේ කණ්ඩාංග කියනවා. මේ ශීර්ෂය කියන්නේ මෙතනනේ. එතන කණ්ඩාංග කියන්නේ x කණ්ඩාංගකේ y කණ්ඩාංගකේ දෙකම එනවා. දෙකම එනවා කියලා කියන්නේ ශ්‍රිතයේ උපරිම අගයන උපරිමයේ පවතින x වල අගයක් වෙනවා. හරි? තිරස් පරාසය හොයන්න පුළුවන්. මේ තිරස් පරාසයේදී y බිඳුවයිනේ. y බිඳුව වන x වල අගය. තැන් දෙකක් එනවා. හරි? මේවා අපි මේ වර්ගජ ශ්‍රිත ඉගෙන ගත්තට මේ භාවිතා වන එක තැන. මෙන්න මේ සමීකරණ දෙකෙන් විතරක් සියලුම ගණන් ටික හදන්න පුළුවන්. ප්‍රක්ෂිප්තවල. හැබැයි ඒකට දැනගන්න ඕනේ ත්‍රිකෝණමිතිය වර්ගජ ශ්‍රිත සරල රේඛාව අන්තිම එක මේ අවකලනය දැනගන්න ඕනේ. හරි? ඒ කියන්නේ අවකලනය. අපි සීමාව සහ අවකලනය පටන් ගන්නවා මේ වර්ගජ සමීකරණ ටික ඉගෙන ගත්තට පස්සේ ඒක පිළිවෙලට ඉගෙන ගමු. හරි? ඉතින් මේව පාවිච්චි කරන්නේ මේ ගණන් හදන්න. මේ ගණන් හදන්න තමයි මේව පාවිච්චි කරන්නේ. හරි? එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හොයන්නේ v වර්ග සමානයි u වර්ග දන 2යි s දාලා එහෙමනේ හොයන්නේ. එහෙම නැතුව මැක්ස් දන්න කෙනාට ඕන සෙල්ලමක් දාන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ දෙකෙන් විතරයි. ඒක නිසා තමයි අපි පියෝමැක්ස් ඉගෙන ගන්නේ. අද ළමයිට වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අටුම ගානේ පියෝමැක්ස් ඇතුළේවත් සබ්ජෙක්ට් එක පිළිවෙලට ඉගෙන ගන්නේ නැහැ. හරි? මේ උගන්වන විදිහ අසාර්ථක නම් ඒ ගන්න විදිහක් නෑනේ ළමයි විභාගෙට. නේද? හරි? ගණන් තනියෙන් හදන්නත් පුළුවන් මේගොල්ලන්ට. අපි ඉගෙන ගන්නේ ටිකයි. හරි? ඒක නිසා පියෝමැක්ස් හරියට ඉගෙන ගන්න ඒකත් අපේ ඉගෙන ගන්න කටපාඩමට. ඒකෙත් තියෙනවා තියරි. ඒ ටික හරියට අල්ලගත්තාම වැඩේ ගොඩ. හරි? එහෙනම් අපි මේ යෙදීම් ගැන කතා කරමු ඇප්ලයිඩ් මැත්ස් වලදී. හරි? එහෙනම් මේ මොන දේ කළත් වර්ගජ ප්‍රකාශනයක් නම් වර්ග පූර්ණයෙන් සියලු දේවල් කරන්න පුළුවන්. සියලු දේවල් කරන්න පුළුවන්. හරි? ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ගානට පිළිවෙලට කරගන්න නෝට් හරියට ලියන්න. අපි වර්ගජ ප්‍රකාශන තියරි ඉවරයි ඔක්කොම. තියරි ඉවරයි. දැන් වර්ගජ සමීකරණ ටිකක් කරන්න තියෙනවා. ඒ ටික කරලා සීමාව සහ අවකලනය පටන් ගමු. හරි? එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.